right හරි මෙතන බලන්න මෙතන c කියන්නේ ඍණ c එන්නේ right ඒ කියන්නේ මේ පැත්ත ඍණ වෙන්නේ හරි ඔයගොල්ලෝ දන්නවනේ x අක්ෂය මේ පැත්ත ධන y අක්ෂය මේ පැත්ත ධන යට ඍණ මෙහි ඍණනේ right ඒතර ඔය ප්‍රස්තාර ටික හරි ඔයාලා පෙරලා ගන්න ටියුට් එකේ පස්වෙනි පිටුව තියෙනවා ස්ථාවර පිරිවැය right ස්ථාවර පිරිවැයක් කියන්නේ මේ වගේ එකක් හරි අපි මේ ප්‍රස්තාරය ඇඳලා මිමුකෝ අපි මේ ප්‍රස්තාරය ඇඳුම යට ඉඳ තියනවා නේද ඒක ඇඳගන්න මෙහෙම උඩින් ලියන්න මුළු ස්ථාවර පිරිවැය මෙතන නිෂ්පාදන ඒකක අනිවාර්යෙන් මෙතන මූල ලක්ෂ්‍ය බිඳුවයි කියලා දාන්න මෙතන 1000 2000 3000 එහෙනම් මෙතන ස්ථාවර පිරිවැය 10000ක් කියලා අපි ගමු. හරි උතන තියෙනවා නිෂ්පාදන මට්ටම බිඳුවේදී ස්ථාවර පිරිවැය 10000යි. නිෂ්පාදන ඒකක 10 දී ස්ථාවර පිරිවැය 10000යි. නිෂ්පාදන ඒකක 2000 දී ස්ථාවර පිරිවැය 10000යි. නිෂ්පාදන පිරිවැය 3000 දී ස්ථාවර පිරිවැය 10000යි. ඔක යා කරන්න. right එහෙනම් ස්ථාවර පිරිවැයක් කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ අපේ ගබඩාවක් තියෙනවා. හරි? ඒ ගබඩාවේ හිතන්නකෝ අපි පෙට්ටිය අහුරලා තියෙනවා. හරිද? ඒ ගබඩාවේ පෙට්ටි 3000ක් අහුරන්න පුළුවන්. right? එතකොට අපි එතකොට ඒ ගබඩාව අරන් තියෙන රෙන්ට් එකට. ඊළඟ රෙන්ට් එකේ පිරිවැය 10000යි. හරි? එතකොට අපි පෙට්ටි නිෂ්පාදනය කරත් නැතත් 10000ක ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඒකක බිඳුවේ දුනත් 10000ක ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ. අපි ඒකක 1000ක් නිෂ්පාදනය කරත් ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ. අපි ඒකක 2000ක් නිෂ්පාදනය කරත් 10000ක ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ. අපි ඒකක 3000ක් නිෂ්පාදනය කරත් ඒකක 10000ක ස්ථාවර පිරිවැය දරන්න ඕනේ. කියන්නේ යම්කිසි නිෂ්පාදන මට්ටම් යම්කිසි නිෂ්පාදන ඒකක තියෙනවානේ. යම්කිසි දැන් මෙතන 3000යි මෙතන 10000යි. එතකොට මේ සීමාව තුලදී අපිට නියත ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. හරි ඒ කියන්නේ නිෂ්පාදනයකට යම්කිසි සීමාවක් දක්වා වැඩි වෙන තාක්කල් දරන්න ඕන පිරිවැය නියතාගයක්. right දැන් හිතන්නකෝ ඒකක 3000න් පස්සේ මේ ගබඩාව ඉඩ නැහැ අපිට පෙට්ටිය අහුරන්න. එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? තවත් ගබඩාවක් ගන්න වෙනවා. එහෙනම් තව ඒ කියන්නේ අපි 3001ක් නිපදුවොත් මොකද්ද වෙන්නේ? ඒකට වෙනම අපිට ගබඩාවක් ගන්න වෙනවා. එහෙනම් ආයෙ මොකද්ද ස්ථාවර පිරිවැය මෙහෙම යනවා. පැහැදිලිනේ? අපිට ඒකේ තියෙන ඊළඟ එකේදී කියන ස්ථාවර පිරිවැය කියන්නේ මෙන්න මේක. මොකද්ද? යම්කිසි නිෂ්පාදන ඒකක කියන්නේ යම්කිසි නිෂ්පාදන ඒකක මට්ටම් නිෂ්පාදන ඒකක මෙහෙම තියෙනවනේ යම්කිසි සීමාවක් තුළදී දරන්න වන ස්ථාවර පිරිවැය නියත අගයක්. හරිනේ? හරි. ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා අධියර පිරිවැය කියලා. right? එතකොට ඒකේ බලා ගන්න ඒකේ තියෙන මම අර කියපු එක. හරි? අධියර නිෂ්පාදන අධියර පිරිවැය. හරි ඒක බලා ගන්න. බලන්න. මෙතන තියෙනවා මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. මූල ලක්ෂ්‍ය බිඳුවයි කියලා ගන්න. එතකොට ඔතන තියෙනවා 1000 2000 3000 නිෂ්පාදන ඒකක. ඔයාලා 6 වෙනි පිටුවේ පෙරලා ගන්න. 6 වෙනි පිටුවේ උඩම තියෙනවා ඔක නිෂ්පාදන ඒකක. හරි මෙතන තියෙනවා 10000 ඊට පස්සේ තියෙනවා මෙහෙම ගන්න 5000 10000 15000 20000 right ඕකේ බලන්න ඒකක බිඳුවේදී උනත් ඒ කියන්නේ අපි ඒකක නිෂ්පාදනය කරත් නැතත් 10000ක ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා ඊට පස්සේ බලන්න ඒකක 1000ක් යනකම් අපිට ස්ථාවර පිරිවැය තියෙන්නේ 10000යි
හරිනේ. ඒකක 1000ක් වෙනකම් ස්ථාවර පිරිවැය තියෙන්නේ 10000යි. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒකක 10001ක් නිෂ්පාදනය කරපුවම මොකද වෙන්නේ? ස්ථාවර පිරිවැය වැඩි වෙනවා. හරිනේ. එහෙනම් එතන බලන්න ඒකක එකක් තව අපි නිෂ්පාදනය කරොත් මොකක්ද වෙන්නේ? ස්ථාවර පිරිවැය වැඩි වෙනවා කියනකන්ද? 15000 වෙනකම්. හරිනේ. එහෙනම් ඒක යනවා 10000 ඉඳලා 2000 වෙනකම්. රයිට්? 10000 ඉඳලා 2000 වෙනකම් යනවා. හරිද? කීය ගානද යන්නේ? 15000 ගාන. ආයෙ මොකක්ද වෙන්නේ? ඒකක 2001ක් නිෂ්පාදනය කරපුවම මොකද්ද වෙන්නේ? ස්ථාවර පිරිවැය වැඩි වෙනවා 20000. එහෙනම් ඒක යනවා 3000 වෙනකම් යනවා. හරිනේ. එහෙනම් ඕක තමයි අධියර පිරිවැය කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ අපි ඒකක බිඳුවක් නිෂ්පාදනය කරත් 10000ක පිරිවැයක් ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. අපි ඒකක 500ක් නිෂ්පාදනය කරත් 10000ක ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. අපි ඒකක 1000ක් නිෂ්පාදනය කරත් 10000ක ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. එතකොට 1000ට වැඩියෙන් එක ඒකකයක් නිෂ්පාදනය කරොත් අපිට ගබඩාවේ ඉඩ නැහැ නිෂ්පාදනයකක ගබඩා කරලා තියන්න. එහෙනම් වැඩිපුර එකක් නිපදවුවම මොකද්ද වෙන්නේ? අපිට ආයෙ වෙන ගබඩාවකට යන්න වෙනවා. එහෙනම් එතකොට අපිට ස්ථාවර පිරිවැය තව ස්ථාවර පිරිවැය මොකක්ද තියෙන්නේ? වැඩි වෙනවා. හරි. එතකොට මේකේ තියෙන 1000 වෙනකම් ස්ථාවර පිරිවැය 10000 නේ. එහෙනම් අපි 10001ක් හැදුවත් ස්ථාවර පිරිවැය කීයක් වෙනවද? 15000 වෙනවා. අපි 1001ක් නිපදුවත් ස්ථාවර පිරිවැය කීයක්ද වෙන්නේ? 15000ක් වෙනවා. අපි 1003ක් නිපදුවත් ස්ථාවර පිරිවැය 15000ක් වෙනවා. අපි ඒකක 2000ක් නිෂ්පාදනය කරත් ස්ථාවර පිරිවැය 15000ක් වෙනවා. අපි ඒකක 2001ක් නිෂ්පාදනය කරනවා. එතකොට අපි ඒකක 2001ක් නිෂ්පාදනය කරොත් ස්ථාවර පිරිවැය වෙනවා 20000ක්. අපි ඒකක 3000ක් නිෂ්පාදනය කරොත් ස්ථාවර පිරිවැය වෙනවා 20000ක්. පැහැදිලිනේ? රයිට්. ඊට පස්සේ තියෙනවා ඒකක ස්ථාවර පිරිවැය. හරි. එහෙනම් බලන්න මේක අඳ ගන්න ඕගොල්ලන්ගේ තියෙනවා අධියර පිරිවැය කියලා තියෙනවා නිෂ්පාදන මට්ටම මුළු ස්ථාවර පිරිවැයකල හිස්තන. ඒ හිස්තනේ මේක අඳ ගන්න. ඊට පස්සේ යටින් තියෙනවා ඒකකයක ස්ථාවර පිරිවැය කියලා. හරි. එහෙනම් අපිට මුළු ස්ථාවර පිරිවැය කොහොමද ගන්න පුළුවන්? මුළු ස්ථාවර පිරිවැය කොහොමද ගන්න පුළුවන්? මුළු ස්ථාවර පිරිවැය කොහොමද ගන්න පුළුවන්? ඒකක ගණන වැඩි කිරීම ඒකකයක ස්ථාවර පිරිවැය. හරිනේ. එහෙනම් ඔතන අහන්නේ ඒකකයක ස්ථාවර පිරිවැය. එහෙනම් ඒකකයක ස්ථාවර පිරිවැය එන්නේ කොහොමද? ඒකකයක ස්ථාවර පිරිවැය එන්නේ මුළු ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ ඒකක ගණනින්. හරි. එතකොට මුළු ස්ථාවර පිරිවැය නියත අගයක්නේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. යම්කිසි නිෂ්පාදන ඒකක මට්ටමක් දක්වා මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒතර අපි හිතමුකෝ යම්කිසි නිෂ්පාදන ඒකක මට්ටමක් දක්වා ස්ථාවර පිරිවැය 18000ක් තියෙනවයි කියලා. හරි. යම්කිසි නිෂ්පාදන ඒකක මට්ටමක් දක්වා ස්ථාවර පිරිවැය 18000ක් තියෙනවා. එතකොට ඒකක ගණන. හරි. අපි ඒකක ගණන ගමුකෝ x කියලා. හරි. එතකොට අපි ඒකක ගණන ගමු x කියලා. එහෙනම් ඒකකයක ස්ථාවර පිරිවැය අපි ගමු y කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ? y සමානයි 1 යට x ආකාරයේ ප්‍රස්ථාරයක්. මම මෙතන කරේනේ. y සමානයි 1 යට x ආකාරයේ ප්‍රස්ථාරයක්. right? ඒ කියන්නේ දැන් මෙතනගේ නියත අගයන්නේ තියෙන්නේ. right? එතන අපි 18000 කියලා ගමුකෝ. y සමානයි 18000 බෙදීම x. එතකොට මේක නියත අගයක් තියෙන්නේ. හරිනේ? right. එහෙනම් මේ ප්‍රස්ථාරය මොකක්ද දෙන්නේ? මේ හැඩයේ ප්‍රස්ථාරය. එහෙනම් අපිට අදින්න පුළුවන් ඒකකයක ස්ථාවර පිරිවැය එන්නේ මේ හැඩේ. එහෙනම් ඔක අඳ ගන්න. ඒකකයක ස්ථාවර පිරිවැය මේක y මේක x. එහෙනම් මේ ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. පැහැදිලිනේ? එතකොට ඒක අඳ ගන්න ඒකකයක ස්ථාවර පිරිවැය කියලා දිනවනේ. එහෙනම් ඔන්න ඕක අඳ ගන්න. හරි? ඕක අඳ ගන්න. right?
හරිනේ. හරි. එතකොට ඒක යටින් තියෙනවා ඒකක ස්ථාවර පොදුකාර පිරිවැය මේ හැඩයක් මොකක් හරි හැඩයක් මේ හැඩයක් ගන්නවා කියලා ඒ හැඩේ ටියුට් එකේදී ඒක බලා ගන්න ඕගොල්ලෝ. හැඩය මොකක්ද කියලා. හරි. ටියුට් එක කියව ගන්න එක. එක වගන්තියයි තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ මේ වගේ සීන් එකක්. හරි. දැන් අපි උදාහරණයක්ම ගමු. නිෂ්පාදන ඒකක තියෙනවා. නිෂ්පාදන ඒකක මුළු විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන ඒකක බිඳුවේදී විචල්්‍ය පිරිවැයක් නැහැ. නිෂ්පාදන ඒකක 10 දී විචල්්‍ය පිරිවැය තියෙනවා 100ක්. නිෂ්පාදන පිරිවැය 20 දී විචල්්‍ය පිරිවැය තියෙනවා 200ක්. නිෂ්පාදන පිරිවැය 30 දී විචල්්‍ය පිරිවැය තියෙනවා 300ක්. හරි. එහෙනම් මෙතන තියෙන මෙහෙම සීන් එකක්. ඒ කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට ඒ හා සමානුපාතිකව විචල්්‍ය පිරිවැය මොකක්ද දෙන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ අපි ඒකක නිෂ්පාදනය කරේ නැත්නම් අපිට විචල්්‍ය පිරිවැයක් දරන්න වෙන්නේ නැහැ. අපි ඒකක 10ක් නිෂ්පාදනය කරොත් මුළු විචල්්‍ය පිරිවැය එනවා කීයක්ද? 100ක්. ඒකක 20ක් නිෂ්පාදනය කරොත් මුළු විචල්්‍ය පිරිවැය එනවා 200ක්. එහෙනම් ඔතන ඒකක විචල්්‍ය පිරිවැය කීයක්ද වෙන්නේ? 10යි. ඒ කියන්නේ අපි එක ඒකකයක් නිපදවුවොත් ඒකට අදාළ විචල්්‍ය පිරිවැය කීයද එන්නේ? 10යි. අපි ඒකක 10ක් නිෂ්පාදනය කරොත් විචල්්‍ය පිරිවැය කීයක් එනවද? 100. එනක ප්‍රස්ථාරයක අඳින්න තියෙන්නේ. හරි? එහෙනම් ඔය දත්ත ටික ප්‍රස්ථාරය අපි අඳිමු. මේක x කියලා ගමු. නිෂ්පාදන ඒකක ඔයගොල්ලන්ගේ 7 වෙනි පිටුවේ තියෙන විචල්්‍ය පිරිවැය කියලා හිස්තනක් ඒක අඳ ගන්න මේක. මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් බිඳුව 10 20 30 100 200 300 100 200 300. හරිනේ. බිඳුවේදී මේ විචල්්‍ය පිරිවැය නැහැ. ඒකක 10 දී විචල්්‍ය පිරිවැය 100යි. ඒකක 20 දී විචල්්‍ය පිරිවැය 200යි. ඒකක 30 දී විචල්්‍ය පිරිවැය 300යි. එහෙනම් මේ ප්‍රස්ථාරය කොහොමද දෙන්නේ? මෙන්න මෙහෙම. රයිට්. එහෙනම් ඔය මොන හැඩයේ ප්‍රස්ථාරයක්ද මේ තියෙන්නේ? y සමානයි mx ධන mx ආකාරයේ ප්‍රස්ථාරය. හරිනේ. දැන් මේකේ c කියන්නේ අන්තක්ඛණ්ඩයද? අන්තක්ඛණ්ඩයේ බිඳුවේ දෙන ඡේදනය වෙන්නේ. දැන් c දැම්මොත් c බිඳුවයි එන්නේ. හරි. එච්චර තන ගන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මොකද්ද? y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරය. හරිනේ. එතන මේකේ මේ බලන්න අපි ඒකක 10ක් නිෂ්පාදනය කරනවා. එතකොට 10 ද නිෂ්පාදනයේ පිරිවැය මේ ඒකක 10 ද විචල්්‍ය පිරිවැය කීයක්ද වෙන්නේ? 100ක්. හරිනේ. අපිට ඕන ඒකක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන් මෙහෙම. ඒකක විචල්්‍ය පිරිවැය විචල්්‍ය පිරිවැය සමානයි. එහෙනම් මේ තියෙන අනුක්‍රමණයනේ මේ තියෙන්නේ. මෙතන ගමුකෝ අපි. එතන මේකේ අනුක්‍රමණය හැම එකම මොකද්ද? නියත අගය. හරි. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මෙන්න මෙතන කෝණය මේ. රයිට්. එතකොට අපිට ඒකක විචල්්‍ය පිරිවැය ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කිව්වා මෙතන අනුක්‍රමණය කියන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan අගය. එතකොට tan කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති ගණන් වල උගන්වනවා කොහොමද? tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරිනේ. එහෙනම් සම්මුඛ පාදය මෙතන අපි ගමුකෝ. සම්මුඛ පාදය මොකක්ද වෙන්නේ මේකේ? 100යි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. බද්ධ පාදයේ මේ දිග කීයද එන්නේ? 10යි. ඔය එන්නේ. එතකොට කීයද වෙන්නේ? 100 බෙදීම 10 10යි. එහෙනම් ඒකක විචල්්‍ය පිරිවැය කීයද එන්නේ? 10යි. කොහොමද ගන්න පුළුවන්? මේ උස බෙදනවා මේ දිගේ. ඔන්න මෙතනින් ගන්නත් පුළුවන් මේ උස කීයක් එනවද? 200යි. එහෙනම් සම්මුඛ පාදය 200යි. මේ දිග කීයක් එනවද? මේ සම්පූර්ණ දිග 20යි. එහෙනම් 200 බෙදීම 20 ඒත් කීයද වෙන්නේ? 10යි. පැහැදිලිද? මෙතනත් මෙහෙමයි මේ දිග 300යි මේ දිග 30යි. එහෙනම් 300 බෙදීම 30 කීයද වෙන්නේ? 10යි. එහෙනම් මේක මේ m කියන අගය මොකක්ද වෙන්නේ? නියත අගයක්. පැහැදිලිනේ? එහෙනම් විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ඒකක සමග ඊට සමානුපාතිකව පිරිවැය වැඩි වෙනවා. රයිට්. එහෙනම් ඔක අඳගන්න ඔයගොල්ලන්ගේ 7 වෙනි පිටුවේ තියෙන විචල්්‍ය පිරිවැය කියලා. රයිට්. ඊට පස්සේ තියෙනවා අර්ධ විචල්්‍ය පිරිවැය කියලා.
අර්ධ විචල්්‍ය පිරිවැය කියන්නේ මෙහෙම කතාවක්. ඒ කියන්නේ දැන් හිතන්නකො ටෙලිෆෝන් බිල. ටෙලිෆෝන් බිලේ දැන් ඔයගොල්ලෝ ගෙදර ෆෝන් එකේ කතා කරත් නැතත් යම් කිසි ගාණක් ගෙවන්න එපානේ. නේද? කතා කරත් නැතත් යම් කිසි ගාණක් ගෙවන්න ඕනේ. හරි? මෙහෙම තියනවා නම් කතා කරත් නැතත් මෙන්න මේ පිරිවැය ගෙවන්න එපානේ. එහෙනම් ඔයගොල්ලෝ කතා කරන ඒකක ප්‍රමාණය මත මොකක්ද වෙන්නේ? අනිත් විචල්්‍ය පිරිවැය ගෙවන්න වෙනවා. එහෙනම් අර්ධ විචල්්‍ය පිරිවැය කියන්නේ ඔන්න ඕක. රයිට්? එතනත් ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රස්ථාරයෙන් තවත් ඔක පැහැදිලි කරන්නම්. ප්‍රස්ථාරය අපි අඳගමු. රයිට්? බලන්න. බිඳුව 10 20 30 100 110 120 130 කියනවා ඒකක බිඳුවේදී විචල්්‍ය පිරිවැයක් තියෙනවා 100ක්. එහෙනම් එතන මොකක්ද තියෙන්නේ? අපි ඒකක කියන්නේ ඒකක නිෂ්පාදනය කරත් නැත්නම් 100ක පිරිවැයක් තියෙනවා. එහෙනම් ඒක මොකක්ද වෙන්නේ? ස්ථාවර පිරිවැය. එහෙනම් මේක මොකක්ද වෙන්නේ? ස්ථාවර පිරිවැය. ඊට පස්සේ කියනවා ඒකක 10 දී අපිට තරන්න වෙනවා කීයද? 130ක පිරිවැය. ඊට පස්සේ කියනවා ඒකක 20 දී 160ට මෙහෙන් දාමුකෝ. ඒකක 20 දී දරන්න දෙනවා 160ක පිරිවැය. එහෙනම් කොහොම යන්නේ? පැහැදිලිනේ? එහෙනම් මේක මොකක්ද වෙන්නේ? ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය මේක එනවා මේක ඔන්නම දිගටම දෙන්න පුළුවන්. මේක එනවා විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය. රයිට්? ඒතර ඔකත් අඳ ගන්න 7 වෙනි පිටුවේ යටින්. රයිට්? ඔකත් අඳ ගන්න. හරිනේ? හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා එහා පැත්තේ ටියුට් එකේ ඇති අදාළ පිරිවැය කියලා. හරි? ඒ ටික කියව ගන්න. ඔය ටික කියන්නේ කියවපුවාම තේරෙනවා මොකද ඕකට වෙලා ගන්න බෑ. හරි? දැන් අදාළ පිරිවැය කියන්නේ ඔබ දීලා එනවා යම් කිසි තීරණයක් නිසා යම් පිරිවැයක් වෙනස් වන්නේ නම් ඒ අදාළ පිරිවැයක් ලෙස හැඳින්වෙනවා. අදාළ නොවන පිරිවැය කියන්නේ මොකක්ද කියලා ටියුට් එකේ දීලා තියෙනවා. හරි? ටියුට් එක ඕන කට්ටිය ඉන්නවා නම් පන්ති ඉන්න ළමයි නම්බරය ඇති WhatsApp කරන්න. මම WhatsApp මාර්ගයෙන් ටියුට් එක එවන්න. හරි? ගිලුණු පිරිවැය කියන්නේ ඒ කියන්නේ හිතන්නකෝ අපි බිස්නස් එකක් පටන් ගන්න හිතනවා. හරි? හිතන්නකෝ අපි මැෂින් එකක් ගේන්න හිතනවා. මැෂින් එකක් ගෙනල්ලා යම්කිසි නිෂ්පාදනයක් කරන්න හිතනවා. හරි? අපි මැෂින් එක ගේන්න කලින් යම්කිසි සර්ච් එකක් කරනවා. රිසර්ච් එකක්. හරි? එතකොට රිසර්ච් එකට යම්කිසි වියදමක් දරන්න වෙනවනේ. එතකොට ඒක අදාළ නොවන පිරිවැය. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපි තීරණය කරනවා මැෂින් එක ගේන එක නවත්තනවා. එතකොට අපි මැෂින් එක ගේන එක නැවැත්තුවා කියලා අර පිරිවැය අපිට ආය ආවරණය කරගන්න බෑනේ. ඒක ගිලිලා ඉවරයි. හරි? ගිලිලා තියෙන්නේ. එතකොට ආය උඩකට එන්නේ නැහැ. අපි මැෂින් එක ගේනවා කියලා තීරණය කරනවා. අපි මැෂින් එක ගේනවා කියලා තීරණය කළත් මොකද්ද වෙන්නේ? අර ගිලුණු පිරිවැය ආය අපිට දරා ගන්න විදිහක් නැහැ. එහෙනම් ඒව තමයි කියන්නේ දැනටමත් දරලා යම්කිසි පිරිවැයක් තියෙනවා නම් ඒව මොකක්ද වෙන්නේ? ගිලුණු පිරිවැය. එතකොට අපි ඒවා අදාළ කරගන්නේ නැහැ ගණන් හදද්දී. ඕගොල්ලන්ට මතක ඇති මම 16 වෙනි පාඩමේදී කරා අන්න ඒ වගේ ගිලුණු පිරිවැය කියලා මම කරේ. අන්න ඒකයි ගිලුණු පිරිවැයක් කියලා සැලකුවේ. එතකොට අපි NPV හොයද්දී ගිලුණු පිරිවැය ගත්තේ නැහනේ. හරි? ඒ කියන්නේ ඒක දැනටමත් දරලා ඉවරයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ තියෙනවා ආවස්තික පිරිවැය. හරි? ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද? ටියුට් එකේ දීලා තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම. අපි රුපියල් 10000ක් බැංකුවේ ආයෝජනය කරනවා. අපිට ඔකට පොලියක් හම් වෙනවා 5000ක. එහෙම නැත්නම් අපි භාණ්ඩාගාර බිල්පත්වලක ආයෝජනය කරනවා. හිතන්නකෝ ඒකේ පොලිය හම් වෙනවා 2000ක් කියලා. එතකොට අපි ආයෝජනය කරන්නේ නැහැ 2000ක් තියෙන එක. අපි ආයෝජනය කරන්නේ මොකද්ද? 5000ක් තියෙන එක. එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ මෙන්න මේක. පැහැදිලිනේ? ආවක තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. ටියුට් එකේ උදාහරණයක් එක්ක මම දීලා තියෙනවා. ඒක කියව ගන්න එතකොට තේරෙයි. හරි? ඊට පස්සේ තියෙනවා පාලනය කර හැකි පිරිවැය. හරි? පාලනය කර හැකි පිරිවැය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට පිරිවැය පාලනය කරන්න පුළුවන්. හරි? දැන් හිතමුකෝ විදුලි බිල තියෙනවා. එතන අපිට ඕන නම් පුළුවන් ඔක පාලනය කරන්න. AC දැන් හිතන්නකෝ විදුලි බිල වැඩි කියලා කම්පැනි AC දාලා තියෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? අපි AC ඕෆ් කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? විදුලි බිල පාලනය කරන්න පුළුවන්. හරි? නැත්තම් හිතන්නකෝ අපේ දුරකථන බිල් ප්‍රමාණය වැඩි.
එහෙනම් එතකොට මොකද්ද ගන්න පුළුවන්? ගන්න පෝල් ප්‍රමාණය අපිට අවම කරන්න පුළුවන්. එහෙනම් සමහර පිරිවැය තියෙන අපිට පාලනය කරන්න පුළුවන්. හැබැයි සමහර පිරිවැය තියෙනවා අපිට පාලනය කරන්න බෑ. හිතන්නකෝ බදු කියන එක අපිට පාලනය කරන්න බෑනේ. දැන් අපිට කියන්න පුළුවන් මෙච්චර බද්දක් ගෙවනවා කියලා අපිට ඒක එහෙම කියන්න බෑ. එහෙනම් පාලනය කරන්න පුළුවන් පිරිවැයක් තියෙනවා. පාලනය නොකරන්න පුළුවන් පිරිවැයක් තියෙනවා. රයිට්. එතකොට ඒක මම ටියුට් එකේ දීලා තියෙන උදාහරණ එක්ක. හරිනේ? රයිට්. එහෙනම් අපිට ඊට පස්සේ තියෙන කැලල තමයි ද්‍රව්‍යතා පාලනය. රයිට්. එතකොට ඕගොල්ලෝ මේ වීඩියෝ දෙක බලලා යම්කිසි අදහසක් ගන්න අපි තාම ගණන් වලට ආවේ නැහැ. රයිට්. මේ තියරි ටික තාම යන්නේ. හරිද? මේ ටික හොඳට බලා ගන්න. මේ ප්‍රස්තාර ටික බලා ගන්න. ප්‍රස්තාර වල හැඩ මේ එන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න. රයිට්. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. රයිට්.